සදහම් දේශනා සම්මා සම්බුදු සරණයි ඔබ හැම දෙනාටම උතුම් දේශයක අභිමානය රැගෙනන කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශය තුළින් නිරන්තර ඔබට පරිත්‍යාග කරන මෙත්සතින් පරිත්‍යාග කරන මෙත් සදහම් දේශනා උතුම් සද්ධර්ම දේශනා මාලාවේ අතිඋතුම් සද්ධර්ම දේශනාවක් ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. සුපිනුතුනි POTV නාලිකාංක 111 ඔස්සේ නිවසේ සිට ආලින්දයේ සිට නරඹන ඔබටත් ඒ වගේ මෙත් TV YouTube නාලිකාව ඔස්සේ මෙත් TV Facebook පිටුව ඔස්සේ වගේම මෙත් සදහම් දේශනා YouTube නාලිකාව ඔස්සේ අපව නරඹන හැම දිනාටමත් අපි ප්‍රාර්ථනා කරන උතුම් සද්ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් වේවායි කියා. සුපිනුතුනි තුම් සදහම් දේශනාව පවත්වනු ලබන්නේ අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගෞරවණීය නිර්මාතෘවර හොරණ දික්හේනපුර ශීල සුව අරණගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්කුල මහා සෑයේ ගෞරවණීය නිර්මාතෘ විචිත්‍ර ධර්මකතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අවසරයි සිහිපත් කරන්නට අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමීන් වහන්සේ විසින් හඬනගා සාදුකාර ලබා දෙමින් පින්වත් ස්වාමීන් වහන්සේව පදාභි වන්දනෙන් පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්තුනි උතුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කරනු ලබනවා ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි චාරින්දා රත්නදීර සහ සම්පත් දිසානායක දෙපළ තිසරංග රත්නදීර යන සදහවත් පිරිස විසින් ඒ පින්වත් පිරිසගේ අරමුණු විදිහට සටහන් කොට තිබෙනවා. අතිපූජනීය ගලිගමුවේ ඥානදීප නායක ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නට චාරින්දා රත්නදීර සම්පත් දිසානායක තිසරංග රත්නදීර යන අයගේ සුජීවත්ව සිටින දෙමව්පියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්නට සහෝදර සහෝදරියන්ටත් සියලු ඥාති හිත මිත්‍ර හදින්ටත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔවුන් නමින් සංසාරගත පරලෝසපත්ව සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරමින් සියලු ලෝක සත්වයින්ට තුම් ධර්මාවබෝධය වේවායි ප්‍රාර්ථනා කර සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ සියලු අරමුණු එලෙසින්ම සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමු. ඒ සියලු අරමුණු සිද්ධාගෙන පින්වත් ස්වාමීන් වහන්සේට අපි හඬනගා සාදුකාර ලබා දෙමින් ආරාධනා කරමු. උතුම් සද්ධර්ම දේශනාව පැවැත්වීම සඳහා මෙත් සිතින් මෙත් සදහම් දේශනා ධර්ම ශ්‍රවණයට ඔබ හැම දිනාටම ආරාධනය. සාදු සාදු සාදු. අවසරයි අප පින්වත් ස්වාමීන් වහන්සේ. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද ඔබ හැම දෙනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න කළම්බු ටෙලිවිෂන් මෙත් සදහම් විකාශයේ උතුම් දායකත්ව ධර්ම දේශනාවක් එක්කයි පින්වත් ඔබ හැම දෙනාම එකතු වෙලා ඉන්නේ. පින්වත්නි, අද මේ ධර්මානුශාසනාවේ පින්බර දායකත්ව ධර්මයෙන් කටයුතු කරන්නේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි චරින්ද්‍රා රත්නදීර සහ සම්පත් දිසානායක කියන පින්වත් දෙපළ තිසරංග රත්නදීර කියන පින්වතුන් මේ හැමෝම එකතු වෙලා තමයි අද මේ ධර්ම දානමේ පින්කම සිදු කරන්න. එයාගේ අරමුණ තමයි දේශකයන්න් වහන්සේ වන පූජනීය ගලිගම ඥානදීප ස්වාමීන් වහන්සේටත් චාරින්දා රත්නදීර සම්පත් දිසානායක තිසරංග රත්නදීර යන හැම දෙනාටමත් ඒ අයගේ පවුල්වල සුජීවත්ව සිටින දෙමාපියන් සහෝදර සහෝදරයන් නෑදෑ හිත මිත්‍රාදීන් ඒ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය නිදුක් නිරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්තියම සැලසේවා කියන උතුම් ආශිර්වාද ප්‍රාර්ථනාව
මේ පරලොවගේ සියලූම ඥාතීන් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීමත් මේ කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසී ලොවාසී හැම දෙනාටම නිදුක් නීරෝගී සම්පත්තිය දීර්ඝායු සම්පත්ති ඉක්මන්සුවය සැලසේවා කෙන ආශිර්වාද ප්‍රාර්ථනාව අද දායකත්ව දරණ පින්වතුන්ගේ අරමුණ. ති අරමුණෙන් තමයි මේ ධර්මදානමය පින්කම සිදු කරන්නේ. ති මේ බණහන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලෝවාසී හැම දෙනාටමත් මේ උතුන් ධර්මශ්‍රවනය නිවන්දොරටුවක් බවට පත්වේවා කියල අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පිංගතුනේ අද මේ ධර්මානු ශාසනාවෙන් අපි කතා කරන්නේ අපේ හිතේ තියෙන මේ දවේශය තරහාව කේන්තිය මේ අකුසලය මතුවෙන ආකාරයක් ඒ අකුසලෙන් යටවෙච්ච එවැනි දවේශ හිතෙන් මඩලා ලද හිතක් ඇති කෙනාට එන පාපී සිතුවිලිවල ස්වභාවයත් ඒ සිතුවිලි තුළින් කෙනෙකුට දිට්ට දම්ම වේදනය වසයෙන් ඊළඟට සංසාරිකව උපපච්චවේදනය අපරාපරිය වේදනය වසයෙන් සසරයේ තමන් කරායන මේ විපාකවල භයානකකමත් අද බුදුරජාණන් වහන්සේගේ බොහෝම ලස්සන දේශනාවක් අංගුත්තර නිකායේ සප්තක නිපාතයට අයිති කෝදන සූත්‍රය ඇසුරෙන් අද මේ ධර්මානු ශාසනාව කරන්න අපි කල්පනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සන දේශනාවක් මේ කෝදන සූත්‍රය ක්‍රෝධය තරහ ඇති වුණාට පස්සේ ඒ ක්‍රෝධයෙන් යටපත්වෙච්ච ක්‍රෝධයෙන් මඩනාලද හිතක් ඇති පුද්ගලයාගේ හිතේ ඇතිවෙන පහස් සිතුවිලි වෙල ස්වභාවය බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැකලා කරපු බොහොම ලස්සන දේශනාව. එතකොට ඔබට මේ දේශනාවත් එක්ක ඔබ දිහා ඔබේ හිත දිහා ඔබට බලන්න පුළුවන්. ඇත්තට මටත් මේ වගේ පාපී සිතුවිලි ඇතිවෙනවන්නේද. මගේ හිතත් මේ වගේ නේද. අන්න තමන්ට තමන් ගැන පුනරාවර්ජනයකෙදිලා තමන්ගේ හිතේ ඇත්තම ස්වභාව තමන්ට විමසල බලන්න පුළුවන්. අන්න එතකොට අපිට අවස්ථාවක් සැලසෙනවා ඒ පාපී පහත් සිතුවිලි යටපත් කරගෙන මෛත්‍රියෙන් හිතක් පිනට නැඹුරු කරගෙන කුසලයට නැඹුරු කරගෙන අර පාපි අකුසලෙන් මුදවාගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. අපිට මේ ඇතිවෙන තරහාව කේන්තිය අමනාපකම් ක්‍රෝධය වෛරය මේ සියල්ල යටපත් කරන්න තියෙන හොඳම ආයුදේ තමයි මෛත්‍රිය. ඊට ප්‍රතිවිරුද්ධදේ දවේශයට වෛරයට කේන්තියට ක්‍රෝධයට ප්‍රතිවිරුද්ධදේ තමයි මෛත්‍රිය. මෙත්තා භාවේ තබ්බා මෛත්‍රිය වඩන කෙනා භාවනා වසයෙන් බහුල වසයෙන් වඩන කෙනා. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්වා මහනෙන දවේශ හිත හරියට මෛත්‍රී වඩනකොට ගින්දරකට අල්ලපු කුකුල් පිහාටක් වගේ තම ඇකිලිලා යනවා කියලා. ඔබ නිකං හිතන්න ගිනි ගොඩක් තියෙනවා. කුකුල් පිහාටක් හරි කුරුළු පිහාටක් හරි කෙනෙක් අර ගින්දරට ලං කරනවා. ඔබ හිතන්න රස්නයට අර ගින්දරට අල්ලපුව ගමන් ඒක ඇකිලෙන උණු වෙලා ඇකිලිලා යනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ උපමාව පෙන්නවා අපේ දවේශහිත තරහව කේන්තිය මේ පහස් සිතුවිලි අමනාපකම් ගැටීමත් එක්ක මතුවවී බුරපුරා නගෙන මේ හිත ඇතුළි තියෙන පහස් සිතුවිලි හරියට තමන් තුළම සැඟවිලා ඇකිලිලා යන්නේ හරියට ගින්දරකට කුකුල් පිහාටක් ඇල්ලුව වගේ. ඒක ඇකිලෙනවා සම්පූර්ණයෙන් නැතිවෙනවා නෙමෙයි. දවේශය තරහාව ගැටෙන ස්වභාවේ සම්පූර්ණයම නැතිවෙන්නේ ඒකෙනා අනාගාමී ඵලයට පත්වෙනකට. කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙන්නේ අනාගාමී ඵලයට පත්වෙදී. ඒනම් අපිට පේනවා සෝවාන් වුණ කාමරාග පටික සංයෝජන ඉතුරුවෙලා තියෙනවා. හැබැයි සෝතාපන්න පුද්ගලයාට තරහය නොනැත්තෙන කේන්තියක් ඇති වෙනවා. හැබැයි යෝ කොයිම වෙලාවකවත් අපායගාමි අකුසලයකට වැටෙන්නේ. ඔහු සැනින් ආදීනව සිහි කරලා හිත කුසලයට ගන්නවා. තමන්ට තරහක් කේන්තියක් කමනාපයක් ඇති වුණත්
ධර්මය මෙනෙහි කරලා ආදීනව සිහි කරලා ආයමත් කුසලේ හිත පිහිටව ගන්න දක්ෂයි. අපායගාමී අකුසලයකට වැටෙන්නේ. සකදාගාමී ඵලයට පත්වෙනකොට කාමරාග පටික තුනී වෙලා නැති වෙලා නෙමේ යටපත් වෙලා තියෙන. යම් යම් මට්ටමින් ඒ කෙනාටත් ගැටීමක් තරහ යන ස්වභාවයක් අමනාප ගතියක් ඇතිවෙන්න පුළුවන්. හැබැයි එවැනි අයගේ අවබෝධෙන් යුක්තව ධර්ම මාර්ගී ගමන් කරන කෙනාගේ හිතේ ස්වභාවය හරියට දී ඇන්ද ඉරක් වගේ. දිය ඉරක් ඇන්දට පස්සේ ඒ සැනින් මැකෙනවා. එක බොහෝ වෙලාවක් තියෙන්නේ අන්නේ වගේ හිතට කේන්තියක් ආවත් සැනින් යටපත්වෙන. ධර්මය හිත පිහිටවගෙන ධර්මය තුළ ඉන්න කෙනා. අනාගාමී වෙනකොට කාමරාග පටික නැමැති මේ සංයෝජන සම්පූර්ණයම හිතෙන් ප්‍රහාණය වෙලා ආශ්‍රවත් එක්ක ඉතිරි නැතුව මේ සංයෝජන දෙකම ප්‍රහාණය වෙලා යනවා. අනාගාමි වෙච්ච කෙනාට ඉතිරි වෙන්නේ රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිජ්ජා කියන අනෙක් සංයෝජන පහ. ඒව ප්‍රහාණය වෙන්නේ අරහත් මාර්ගයේදී ප්‍රහාණය වෙලා රහත් වෙන්නේ. එහෙමනම් අනාගාමී වෙන කම්ම අපේ හිතේ අරමුණු එක ගැටෙන ස්වභාවය මේ හිත ඇතුළේ පවතිනවා. තරහ යන යම් මට්ටමකේ ගැටීමක් හිත තුළින් මතුවෙන්න පුළුවන්. හැබැයි ඔහු ධර්මාවබෝධය තුළ ඉන්න කෙනා අපායගාමී අකුසල් වලට වැටෙන්නේ. එයාට තමන්ගේ හිත දමනය කරගන්න දක්ෂයි. ආතාපි සම්පජානෝ සතිමා කෙලෙස් තවන වීරිය හිත පිහිටපු කෙනෙ. හොඳ නුවනක් තුළ අවබෝධයක් තුළ ඉන්න කෙනෙ. සතිමා හොඳට සිහිය පිහිටවාගෙන සතර සතිපට්ඨාන ඉන්න කෙනෙ. හැබැයි ධර්මාවබෝධයක් නොලබපු පෘතජ්ජන මට්ටමේ ජීවත්වෙන කෙනාගේ දවේශ හිත හරි භයානකයි. ෂණික කෝපය මේ හොඳට ඉන්න මනුස්සයා පොඩි දෙයක් ඇති එක පාර්ට කිපෙනවා. කේන්ති යනවා. සමහරු කියනවා මට උන්න අද මලාදි තේරුන්නේ. අනතුර දකින්නේ ඊට පස්සේ. ඒ කේන්තියාවට පස්සේ සමහර ඔබ දැකලා ඇති ඇස් රතු වෙලා මූුණ වෙනස් වෙලා දත්මිටි කනවා වෙවුලනවා. සමහරලාට බොහොම හොඳට හිටපු කෙනාගේ සුරූපය සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. තමන්ට තමන් පාලනය කරගන්න බැරි වෙනවා. ආදීනවේ සමහරුට ඒක ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිතෙනවා. ඔබ දැකලා ඇති සමහරයට කේන්ති ගයාට පස්සේ මේ හොඳද පිරිසක් අතරේද මට මොකක් වෙයිද දඩුවන් ලැබෙයිද මාව නීතියට කොටු වෙයිද ඒ කිසිම දෙයක් හිතන්න තරන් නුවනක් නෑ හොට. අර දවේශය ඒ තරන් ඔහුගේ හිත මැඩගන්න. සමහරු කියන මට ඕනෑ අපායක ගියද හිරේ ගියත් කමක් නෑ කියන. දැම් බලන්න ඒ හිත ආදීනවය යටපත් කරගෙන දවේශි බලවත් වෙලා තිය. ඒ වෙලාවට අනතුර පේෙන් නැති මට්ටමට දවේශයෙන් හිත වහගන්න. පිංහතුනි මේ දවේශ හිත නිසා ඔබම හිතන්න මේ දීර්ඝ සංසාරය. සංසාරය කොච්චරනම් දවේශය නිසා අපි ගුටි බැට කාලා පිහියනුම් කාලා හිරේ ඉඳලා රාජ දඩුවන් විඳලා සංසාරය කොච්චර රජවරු මේ දවේශයත් එක්ක සිදුකරපු අපරාධ වැරදි එක්ක කොච්චර රාජ දඩුවන් විඳල ඇද. ඔය දස වදේම විඳල ඇති. දවේශයේ බලවත් වෙලා අපි සංසාරය කොච්චර නිරේ වැටිල ඇද්ද. තිරිසං අපායවල්ල කොච්චර ඉපදිල ඇද්ද මේ දීර්ඝ සංසාරය දවේශ හිත නිසා. ප්‍රේත ලෝකවල යක්කු පෙරේතය වෙලා අමනුස්්‍යය වෙලා සංසාරය කොච්චර දුක්විඳල ඇද්ද දවේශ හිත යටපත් කරගන්න බැරිවීම නිසා. එනිසා පින්වතුනේ අපේ හිතේ තියෙන මේ ලෝභ ද්වේෂ මෝහ කියන මේ අකුසල ධර්මයා අකුසල මූලයන්ගේ භයානක අකුසලයක් ද්වේෂේ තරහව කේන්ති යන ස්වභාවය. තින් බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සැවැත්නුවර ජේතවනාරාමේදී බුදුරජාණන් වහන්සේ කරපු දේශනාවක්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි වෛරී මඩනාලද යටපත් වෙච්ච හිතක් ඇති කෙනා කිපෙන සුළු කෙනා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා යාට මෙන්න මේ විදිහේ සිතුවිලි උපදිනවා කියනවා. ඒ තමයි පළවෙනි එක බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යාගේ හතුර ගැන හිතනවලු මේ විදිහට. ඒ හතුර ලස්සනට ඉන්නවා දකින්න කැමති නෑ කියන. ඔන්න බලන්න දැන් ඔබම හිතන්න මේ බුදුහාමුදුරන්ගෙන් බුද්ධ වචනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණා.
එතකොට එයා කීයටවත් කැමති නෑ තමන්ගේ තරහකාරයෙක් තමන් අමනාප පුද්ගලයෙක් තමන් අකමැති පුද්ගලයෙක් මොනවහරි හේතුවක් නිසා තමන් එක තරහ වෙච්ච තරහකාරයෙක් කියලා හිතමුණි අකමැති කෙනෙක් සමහරු කියනවනේ මුන් මගේ තරහකාරයෝ මට උන් පේන්න බෑ. එතකොට ඒ විදිහට ඒ පුද්ගලයන් ගැන යම් යම් හේතු නිසා මට ඊරිසියාව නිසා වෙන්න පුළුවන් මොකක් හරි තමන්ට වෙච්ච අකටයුතුකමක් වෙන්න පුළුවන් මොනවා හරි දෙයක්. එතකොට එවැනි දෙයක් තුළ මේ අය මගේ තරහකාරයෝ කියලා වෙන් කරගත්තට පස්සේ හිතෙන් ඒ අය ලස්සනට ඉන්නවා දකින්න කැමති නෑ කියලා. අන්න බලන්න තමන්ගේ හිතේ ඇතිවෙන පහස් සිතුවිලි. දැන් මේ ද්වේෂයත් එක්ක හිත ඇතිවෙන පහස් සිතුවිලි බුදුහාඳුරු පෙන්නනවා. එයා හැම වෙලාවෙම හිතෙන් හිතනවලු මුන් අවලස්සනම වෙන්න ඕනෑ. විරූපීම වෙන්න ඕනෑ. මුන් කැතවෙලාම යන්න ඕන කියලා හිතෙන් හිතනවලු. දැන් හිතන්න ඔය වගේ පහස් සිතුවිලි මේ හිතට ඇවිල්ල නැද්ද කියලා. තමන් දිහා බලන්න මේ ධර්මය ඕපනයිකයි. ඔබ දන්නවා ධර්මය තියෙන ගුණයක් තමයි ඕපනයිකෝ තමා තුළින් බලන්න ඕන ඇත්තටම මගේ හිතේ ස්වභාවය මෙහෙමද. දැන් අප හිතම කවුරු හරි කියන අන්නාරය ලස්සනට ඇඳල කරලා අද පාරි හිටිය. කවුද? අන්න තමන්ගේ තරහකාරයෙක් නං එයා ගැන ඇහෙනකොටම කේන්ති යනවා. ද්වේෂයක් උපදිනවා. කවුරු හරි යා ලස්සනයි කියනට කැමතිනේ. එයා ලස්සන්ට ඇඳල කරලා ඉන්න අනේ අද හරි ලස්සනයි කියනට කැමතිනේ. ඒ කියනකොටම කේන්ති යනවා. හිත ඇතුලෙන් උපදිනවා මුන් විරූපි වෙන්න ඕන මුන් කැත වෙලා යන්න ඕන මුන් අවලස්සන වෙන්න ඕන කියලා හිත ඇතුලේ පහස් සිතුවිලි ගොඩක් උපදිනවා. ඔවත් එක්ක ඔබම හිතන්නකො කියන කතාවල්නේ කොච්චර සමහරු ගෙවල් වල යදිනවා. මේ දිවසින් දැක්ක වගේ ඉස්සරහට ගෙන ඕම් බලාපල්ලක තව ටික කාලයක් යනකොට ඔවුන්ට වෙන දේවල් අද ඔහොම හිටියට ඔහොම කියන අය නැද්ද කියලා බලන්න. ඒ සිතුවිලි තුල තියෙන්නෙම ඉරිසියා වෛරය ක්‍රෝධය. දැන් ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ විදිහට කෙනෙක් තමන්ගේ තරහකාරයෝ ගැන හිතා මුන් කැතම වෙන්න ඕන අවලස්සනම වෙන්න ඕන විරූපීම වෙන්න ඕන කියලා ප්‍රාර්ථනා කර කර හිතෙන් ද්වේෂයෙන් පුපුර ඉන්න. මොකද වෙන්නේ? ඒක විපාකයක් හැටියට තමන්ම අවලස්සන වෙලා යනවා කියන. තමන් දුරුවරණ වෙලා යනවා කියන. තමන් විරූපී වෙලා වැහැරිලා යනවා කියන. දිට්ඨ ධම්මවේදනී විපාකයක්. පිංගතුනි මේ ශරීරය තුල ඔබ දන්නවා මේ අපේ ශරීරය හැදිලා තියෙන සතර මහා ධාතුන්ගේ. අපි අභිධර්ම විග්‍රහය පැත්තෙන් ගත්තොත් රූප කලාප වලට බෙදලා බුදුහාඳුරු පෙන්වන මේ රූපය බෙදාගෙන ගිහිල්ලා ඉතාම කුඩාම ප්‍රමාණයකට රූප කලාපයක් කියන. එතකොට මේ රූප කලාපයක තියෙන සුද්ධාෂ්ටක පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුන්ගෙන් ඒව හැදිලා තියෙන්නේ. වර්ණ ගන්ධ රස ඕජා පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කොටස් 8ක් වර්ණයක් තියෙන මතක තියාගන්න. ඒ වගේ රූප කලාප කෝටි ප්‍රකෝටි බිලියන ගානක් එකතු වෙලා අපිට ගණන් කරන්න බැරි ප්‍රමාණයක් එකතු වෙනකොට තමයි යම් ප්‍රමාණයක රූපයක් අපි දකින්නේ. ඒ රූපේ අර වර්ණය ඒ රූපේ තුල තියෙනවා. ඒකේ ගන්ධයක් තියෙනවා. රසයක් තියෙනවා, ඕජාවක් තියෙනවා. පඨවි ආපෝ තේජෝ වායෝ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත දෙයක්. දැන් අපි සාමාන්‍ය තේරෙන විදිහට මෙහෙම හිතමු. දැන් අපි කන බොන කෑම අපි කන්නේ මොනවද? ඒවත් ඉතින් ওই සතර මහා ධාතුකින් හටගත්ත දේවල්ම තමයි. බත් කෑවත්, පාන් කෑවත්, මොනවා කෑවත් කන බොන හැම දෙයක්ම අපි ඒකට ධර්මයේ කියන කබලින්කාර ආහාර, ගොරෝසු ස්වභාවයෙන් යුක්ත සතර මහා ධාතුකින් හටගත්ත දේවල් අපි කනවා බොනවා. ඒ ආහාර දිරවනවා කියන්නේ මේ ශරීරයට මේ කටෙන් ඇතුළට කුසට ගියාට පස්සේ ආහාර ජීර්ණය වෙලා ඒව ශරීරය පුරා ලේ ධාතුවත් එක්ක ගමන් කරලා මේ හැම රූප කලාපයකට මුළු ශරීරය පුරාම ඒක උරා ගන්න. එතකොට මෙහෙම තමයි අපේ ශරීරය පවතින්නේ. ආහාර සමුදය රූප සමුදය. ආහාර නිරෝධා රූප නිරෝධෝ. එතකොට බුදුහාඳුරෝ පෙන්නනවා අපේ සිතුවිලි මේවට බලපාන ආකාරය. දැන් කරණීයමිත්ත සූත්‍රයේ මෛත්‍රී ආනිසංස ගැන තියෙනවා මෙත්තානිසංස සූත්‍රය. අන්න ඒකේ බුදුහාඳුරෝ පෙන්නනවා මහණෙනි මෛත්‍රී වඩන කෙනා මුකවන්නෝ විප්පසීදති. මෛත්‍රී සිතුවිලි
මේ ශරීරයට මුළු ශරීරයේ මේ පද්ධතියට මේ රූප කලාපවලට පවා ඒ මෛත්‍රී සිතුවිලිත් එක්ක අපේ ලේ පිරිසිදු වෙනවා. මෛත්‍රී සහගත සිතුවිලි එක්ක මේ රූප කලාපවල පැහැපත් භාවයක් උපදිනවා. එයා ලස්සන වෙනවා, පැහැපත් වෙනවා කියන. එතන ගැන මේ කලු කෙනා සුදු වෙනවා කියන එක නෙමෙයි. මේ සුදු කියන එක සාමාන්‍යයෙන් අපේ රටවල් වල සාමාන්‍ය රටවල් වල ඒ අය හිතනවා මේ සුදු වෙන එක තමයි හරිම ලස්සන ක්‍රමය කියලා. හැබැයි ඔබ දැකලා ඇති මේ සුද්දෝ ගොඩක් සුදු වෙච්ච අය. සුදු ජාතිකයෝ ඉන්න රටවල් වල මිනිස්සු. ඒ මිනිස්සු කළු වෙන්න හිතාගෙන ඇඟවල් වල ක්‍රීම් ගාගෙන අවුවට ගිහිලා කොච්චර මේ මහා අවුවේ මුහුදු එරවල් අයිනේ ඔබ දැකලා ඇති. ඔවුන් අවුවේ ගිනි තපෙනවා. අර මේ ශරීරයේ ඒ සුදු පාට හැම යම් දුර්වර්ණ කරගන්න. ඒක කෙනාට සාපේක්ෂයි. හැබැයි කෙනෙක්ගේ වර්ණේ මොන පාට වුණත් එයාගේ මුහුණේ පැහැපත්කම කියන එක. කෙනෙක්ගේ ආකර්ෂණය, කෙනෙක් දැක්කහම කෙනෙක්ගේ හිත ඇදිලා යනවා. එයාගේ බොහොම ලස්සනක් තව කෙනෙකුට ආකර්ෂණය වෙලා පේනවා. ඒක වෙන්නේ මෛත්‍රී සිතුවිලි එක්ක. දැන් ඔබ නිකන් හිතන්න ද්වේෂයෙන් ඉන්නකොට කොච්චර ලස්සනට හිටපු කෙනෙක් වුණත් තරහ ගියාට පස්සේ මූණ දිහා බලනකොට ඔබට තේරෙන්නේ නැද්ද? මෙයාගේ තරහෙන් ඉන්නේ. මෙයාගේ ඇස්වල තියෙන තරහ, මෙයාගේ මූණ දත් මිටි කනවා, සමහරවිට මුළු මූණෙම පේනවා ඉරියව් වලින් ද්වේෂෙන් තරහෙන් ඉන්නේ කියලා. හැබැයි මෛත්‍රී වඩන කෙනා, බොහෝ මෛත්‍රී සහගත කෙනා, සතුටෙන් ඉන්න කෙනා, එයාගේ මූණ දිහා බලපු ගමන් පේනවා ප්‍රියශීලීකම, මෛත්‍රී සහගතකම, ආකර්ශනීය ගතිය. අන්න එයා පැහැපත් වෙනවා, බොහොම ලස්සන වෙනවා. එයා මුඛවර්ණෝ විප්පසීදති. මෛත්‍රී ආනිසංසය. එහෙමනම් ද්වේෂයේ, තරහවේ, ක්‍රෝධයේ ආදීනවයක් තමයි එයා දුර්වර්ණ වෙලා යනවා, ඇකිලිලා යනවා. එයාගේ අවල් අර්ථය ලස්සන නැතුව අවලස්සන වෙලා යනවා. අන්න අනුන්ගේ විරූපිකම ප්‍රාර්ථනා කර කර ක්‍රෝධයෙන් ඉන්න කෙනාට මොකද වෙන්නේ? තමන්ම මෙලොව විපාකයක් හැටියට තමන්ගෙම තියෙන පැහැපත්කම ලස්සන නැති වෙලා තමන් විරූපී කෙනෙක් බවට පත්වෙනවා කිය. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ කෝදන සූත්‍ර පෙන්නනවා, මහණෙනි ඔය විතරක් නෙමෙයි මේ ක්‍රෝධයෙන් මඩනාලද හිතක් ඇති කෙනා ද්වේෂ සහගත සිතින් තමන්ගේ තරහකාරයෝ ගැන මෙහෙම හිතනවලු. ඒ තමයි ඒ අය සැපසේ ඉන්නව දකින්න කැමති නෑ. හිතනවා ඔවුන් නම් දුක් විඳින්නමයි ඕනේ. ඕම් බලාපල්ල ඔවුන්ට වෙනදී අද ඔහොම හිටියට ඔහොම කියනවා බහලා ඇතිනේ. මේ දිවසින් දැක්කා වගේ මේ අනාගතය දැකලා කියනවා වගේ. කවුරු හරි කියනවා අන්න අර මිනිස්සු හරිලා අනේ හරි සතුටින් ඉන්නවා. ඒ ගෙදරට අලුත් වාහනයක් ගෙනල්ලා. දැන් මේ මිනිස්සු ගොඩක් දියුණුයි. දැන් මේ තමන්ගේ තරහකාරය ගැන නම් එහෙම කියන්නේ. ඒව ඇහෙනකොට ඉවසන්න බෑ. කේන්තියක් උපදිනවා. හිත ඇතුලෙන් හිතනවා ඕවා නැති වෙලා යන්න ඕනේ. ඕවා විනාශ වෙන්න ඕනේ. අන්න ඒ වගේ පහස් සිතුවිලි හිතෙන් හිතනවා. එහෙම හිත ඒ මුන් දුකට පත් වෙන්න ඕන, ඕන් දුක් විඳින්න ඕන. ඕම් බලාපල්ල මේ ඇස් ඉදිරි පිට කවදා හරි මැරෙන්න කලින් ඕන් විඳෝලා නෙමෙයිද ඔය වගේ පහත් කතා කොච්චර බහලා ඇද්ද බලන්න. එහෙම සිතුවිලි කියනකොට හිතනකොට ඒක විපාකයක් හැටියට මහණෙනි ද්වේෂයෙන් අනුන්ගේ දුක හිත හිතා ඉන්න කෙනා තමන්ම දුකට පත් වෙනවා කියන. ඒක මෙලව තමන්ට කර්මානුරූපීව කැරකිලා එන්න දිට්ඨ ධම්ම වේදනී විපාකයක්. එතකොට මේ ද්වේෂය ගැන කතා කරන මේ දේශනාව තුළම අපිට පේනවා මෛත්‍රියේ තියෙන ආනිසංස පැත්තක් කොච්චරද කියලා. ද්වේෂයෙන් යුක්තව අනුන්ගේ විනාශය, අනුන්ගේ දුක ප්‍රාර්ථනා කර කර ඉන්න කෙනාට තමන්ටම දුක මේ ජීවිත. දැන් බලන්නකො සමහරුන්ට කිසි මානසික නිදහසක් නැහැනේ. ඔය වෛරයෙන් තරහෙන් පුපුර ඉන්න මිනිස්සුන්ට හිතේ සැනසීමක් නැහැ කවදාවත්. හැම වෙලාවෙම අනුන්ගේ වස්තුවට ඊර්ෂ්‍යා කරනවා. අනුන්ගේ දියුණුව දැකලා ඒකට ඊර්ෂ්‍යා කරනවා, වෛර කරනවා. සමහරු නැත්තට නැති වෙලා දුක් විඳින්නේ තමන් සමහරු අනුන්ට හෝනියම් කරන්න ගිහිල්ලාම තමන් පල්ලෙහාට වැටලා තියෙනවා. සමහරුන්ගේ ජීවිතේම හෝනියම් කරන එක. දේවාල ගාන යනවා. කවුරු හරි අනේ රස්සාවක් හරි ගිහිල්ලා ඔන්න හෝනියමක් කරන්න යනවා. අනේ අර ගෙදර දරුවා විභාගේ පාස් වෙලා ඉවස ගන්න බෑ. දේවාල ගානේ දුවනවා.
එතකොට ඔය වගේ මහා පහස් සිතුවිලි එක්ක ඉන්න මිනිස්සු සමාජි කොච්චර ඉන්නවාද. අන්තිමට හොර කට්ටනීන්ට හොරුන්ට අහු වෙලා තමන්ගෙම ධනය විනාස වෙලා තමන්ම දුකට පත්වෙලා. තමන් ජීවිතයේ දිට්ට දම්මවේදනය වසයෙන් අනුන්ට ප්‍රාර්ථනා කරපු දුක තමන් කරාම කැරකිලායිනවා කියල බුදුරජාණන් වහන්සේ පෙන්නවා කෝදන සූත්‍රය. ඊළඟට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් තමන්ගේ හතුරන් ගැන මේ විදියට හිතනවා. ඒ තමයි ඒ අය දනදහන්නේ සල්ලි වලින් දියුණු වෙනවට කැමතිනෑ. හැම වෙලාම හිතනවා ඔවුන් දුප්පත්ම වෙලා යන්න ඔවුන්ට උන් හිටි තැන් නැතිවෙන්න ඕන ඔවු මහපාරට වැටෙන්න්න ඕන සමාරකන ඕම් බලාපල කවදහරි අපෙන් අත්තපාගෙන නැද්ද කියලා අපෙන් ඉල්ලගෙන එයා කැමති වෙනවා හෙම. එයා හිතනවා තමන්ගේ තරහකාරයෝ ඇවිල්ල තමන්ගේ කකුල් දෙක ළඟ වැටිලා දුක කියලා අනේ මට සමාවෙන්න කියලා තමන්ගෙන් නිකර හිඟන්න වගේ තමන්ගෙන් ඉල්ලගෙන එනවට එහෙම තමයි කැමති. ඒක හිතෙන් ප්‍රාර්ථනා කරනවා. හිත හැම වෙලා සමහරු නිකන් දවල් හීන දකිනවා පුටුවක ඉඳගෙන හිටියත් තමන්ගේ තරහකාරයෝ ගැන එවැනි පහස් සිතුවිලිවලින් හීන දකිනවා. ඒ මිනිස්සුන්ගේ සල්ලි බාගෙ නැති වෙලා ඒ මිනිස්සු අය වෙලා සල්ලි නැතුව කන්න නැතුව අනේ තමන් ළඟට ඇවිල් අනේ අපෙන් ඇවිල්ලා ඉල්ලනකා එහෙම තම හිතන්නේ. ඕම් බලාපල්ල කවදහරි ඕකුන් අපි ළඟට එන්න ඇද කියලා ඔන්න හොම කියනවා. අන්න එහෙම හිතනවා. එහෙම ප්‍රාර්ථනා කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළම් මහනෙනී දිට්ට ධම්මවේදනීය විපාකයක් වසේ. ක්‍රෝධයෙන් මඩනාලද හිතකින් යුක්තව යම් ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා අනුන්ගේ ධනය විනාස වේවා මුන් දුප්පත් වේවා නැතිවේවා කියලා හිත හිතා ඉන්නකොට තමන්ගේම දනදහන්නේ තමන්ගේ වස්තුව විනාස වෙලා යන කරුණු තමන්ටම විපාක හැටියට ඒ දෙනවා කියන. තමන්ගේම දේ විනාස වෙලා යන තමන්ම අන්ත දුකට අසරණකමට පත්වෙනවා කියන. දැන් ඔබ උදාහරණ වසේ සමාජය තුළින් බලල හොදට විමසල බලන්න මොන තරම් මිනිස්සු දවේශය නිසා කේන්තිය නිසා ක්‍රෝධය නිසා විනාස වෙලා යනවද කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා ඒ විතරක් නෙමේ තමන්ගේ හතුර ගැන මේ විදියට හිතනවා ඒ අයගේ බෝග සම්පත් විනාස වේවා. බෝග සම්පත් ගැන මිලමුදල් විතරක් නෙමේ ගෙවල් දොරවා ඉඩ කඩක් ඒ අයට යම් ව්‍යාපාර තියෙනවනම් ව්‍යාපාර ඒ අයගේ තියෙන අනෙකුත් සියලූම සම්පද්දිහා දැකලා තමන්ගේ තරහකාරයෝ ගැන හිතනවා ඕවා විනාස වෙන්න ඕන. මේ ඇස් පනා පිටම ඕම් බලාපල්ලෝකුන්ට වෙන දෙකී කිය හැබැයි එහෙම කිය නිකං ඉන්න වනෙම ඒවට නොඒක් දේවල් කරන්න දුවනවා. සමහර වෙලාවට නීතියෙන් කරන්න බැරි දේවාල ගානි දුවනු අනුන්ට යද ඇද සාප කර හූනියන් කර ඕවෑම ඉන්න මිනිස්සු ඉන්න රටේ නැතුවනෙමේ. සමහර තමන් විනාස වෙලා යන්නෙම ඒවම ආපහු කැරකිලා තමන්ට ජීවිතය විදවන්න සිද්ධ වෙන. අන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා කෙනෙක් දවේශයෙන් මඩිනාලද හිතකින් දවේශයෙන් යටපත්වෙච්ච හිතකින් යුක්තව දවේශ හිතින් හිතනවන මුන්ගේ දීපල විනාස වෙන්න ඕනේ මුන්ගේ ව්‍යාපාර නැති වෙලා යන්න ඕනේ ගෙවල් දොරවල් විනාස වෙන්න ඕනේ මහපාරට වැටෙන්න ඕනේ ඔය විදිහට හිත හිතා තමන්ගේ තරහකාරයෝ ගැන දවේශයෙන් වෛරයෙන් සාප කර යද ඇද ක්‍රෝධයෙන් ඉන්න කෙනා බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන ඔහුටම දිට්ට ධම්මවේදනීය විපාකයක් වසයෙන් තමන්ගෙම භවභෝග සම්පත් විනාස වෙන කරුණු යෙදෙනවා කිය. පිංහතුනි මෛත්‍රී ආනිසංස බහල ඇති මෙත්තානිසංස සූට්‍ර මොන තරං ආනිසංස ගොඩක් ලැබෙනවද දිට්ට ධම්මවේදනය වසේ. ගින්නෙන් විනාස වෙන්න තියෙනවා නම් මග හැරෙනවා කියනවා. අන්න මෛත්‍රී ආනිසංසය. වසවිසකින් අනතුරක් වෙන්න තියෙනවා නම් ආරක්ෂා වෙනවා කියනවා. මෛත්‍රයානිසංසය. අවියාවිදයකින් කවුරු හරි අනතුරක් කරන්න බලාගෙන ඉන්නවනම් මෛත්‍රී වඩන කෙනා ආරක්ෂා වෙලා මගහැරෙනවා කිය. ගින්නෙන් වසවිසෙන් අව්‍යාවිදවලින් වන අනතුරුවලින් පවා මෛත්‍රී වඩන කෙන ආරක්ෂා වෙන. එනම් දවේශෙන් ඉන්න කෙනාට කේන්තියෙන් ඉන්න කෙනාට වෛර කර ඉන්න කෙනාට අනුන්ගේ විනාසේ බෝග සම්පත්තල විනාසි ප්‍රාර්ථනා කර ඉන්න කෙනාට
ගින්නෙන් වන විපත් නිකම්ම දවේශයත් එක්ක දිට්ට දමවේදනය වසයෙන් කැරකිලායනවා. තමන්ටම අභ්‍යාවිදවලින් වසවිසවලින් ඇතිවෙන විපත් තමන්ටම කැරකිලායන. අනුන්ට වෙනකම් බලාගෙන ඉන්න අවසානය තමන්ටම මෙලෝ විපාක හැටියට ඒවා විදින්න සිද්ධ වෙනවා කියන. එහෙම නම් මතක තියාගන්න අපි අනුන්ට ප්‍රාර්ථනා කරන දේ අපිට ආපහු කැරකිලා එනවා. යාදිසං වපතේ බීජන් තාදිසං හරතය පලා. ඔබ මෛත්‍රිය වැඩුවොත් ඒ මෛත්‍රී සිතුවිලි වෙලා ආනිසංස ඔබටම මෙලව විදින්න සිද්ධ වෙනවා. ඔබ දවේශ කර හිටියොත් ඒ දේශය ආදීනව ඔබ කරාම ඔබ අනුන්ට ප්‍රාර්ථනා කරේ යමක්ද ඒක ඔබ කරාම මෙලව ඔබේ ජීවිතය කැරකිලායනවා. පිංගතුනි මෛත්‍රිය බුදුහාදුරු පෙන්වා මහණෙන සැපසේ නින්ද දැම් බලන්න පලවෙනිම එක සුකන්සූපති මෛත්‍රී භාවනා වඩන කෙනා සැපසේ නින්දට යනවා කියනවා. දවේශෙන් ඉන්න කෙනා හතුරු ගැන උදේ දන් රෑවෙනකම් මුන්ට නින්ද යන්න එපා මුන්ට හරියට කන්නවත් නැතිවෙන්න ඕන කැතවෙන්න ඕන බෝග සම්පත් විනාස වෙන්න ඕන ඕ හිතහිතා ඉන්නකොට මොකද වෙන්නේ තමන්ට නින්දක් නෑ තරහකාරයවම්ම පේනවා නිදාගන්න ගියාම ඒවා පේනවා හිතෙන් ඒව සැලසුම් කරනවා හිතෙන් මවාගෙන ඒවයි හීන දකිනවා ඒවා හිත ඉන්නකොට තමන්ට නින්දයන්න ඇතින සැප නින්දක් නෑ සුකම් පටිබුංජති මෛත්‍රී වඩන කෙනා ප්‍රබෝධමත් අවදි වෙනවා. බොහොම ප්‍රබෝධමත් ගතියක් ජීවිතය පුරා තියෙනවා. දවේශෙන් ඉන්න කෙනාට නින්දක් නෑ ප්‍රබෝධමත් අවධියත් නෑ. සැප නින්දක් නෑ. නින්දෙන් බය වෙනවා කෑගහනවා දත්මිටි කනවා මරණෝ කියනවා සමහරු කොච්චර හීනෙන් බය වෙනවාද. අර දවේශ සිතුවිලි වෛරෙන් හිතපු සිතුවිලි තමන්ටම නින්දේ මහා භයානක හීන බවට පත්වෙනවා. බුදුහාන්දුර පෙන්වා මහනෙන මෛත්‍රී සාගත කෙනා න පාපකන් සුපිනම් පස්සති පවකාර හීන දකින්නේ. එනම් පාපී හීන දකිින් නැතිවෙන්න නම් මෛත්‍රිය වඩන්න ඕනේ. දවේශෙන් ඉන්න කෙනා රෑ තිස්සෙම බය වෙනවා. අනුන්ට ප්‍රාර්ථනා කරපු විනාස තමන්ට මැවිල පේනවා. තමන්ගේ විනාසේ තමන්ගේ අවලස්සනකම තමන්ගේ බෝග විනාසයනවා. ඕව තමයි පේන්නේ. රෑ තිස්සේ බයවෙනවා තැතිගන්නවා පෙල්ල මිරිකන්න එනවා කියනවා යක්කු වෙනවා කියනවා අලි පන්නනවා කියනවා සර්පයෝ පන්නනවා කියන රටේ නැති අනතුරු රෑ තිස්සේ බයවෙවී ඇහැරෙනවා. අර දවේශය ආදීන භයානක හීන පේනවා. ඊළඟට බුදුහාන්දුරුව පෙන්වා මහනෙන මිනිස්සු මනුස්හානම් පියෝහෝති. මෛත්‍රී සහගත කෙනා මිනිස්සුන්ට හරි ප්‍රියයි. මිනිස්සු හරි ආදරී. ඇයියා හැම වෙලාම කතා කර දැන් ඔබ බලන්න හොඳට මෛත්‍රී වඩන අයදිහ මෛත්‍රී සිතුවලි පිළිවිම ඉන්න අයදිහ කතා කරත් හිත සංසි දෙනවා. අනේ සූපත්තේවා අනේ යහපතක් වේවා හරි යන්න මයෝන ඔයාලට අනේ දරුවනය කියලා හරි ආදරෙන් බොහොම කරුණාවේ මෛත්‍රියෙන් පාරක හම්බුනත් කතා කරලා හදවතින් ආශිර්වාද කරන මිනිස්සු ඉන්නවා. ඒක බොරුවට කියන දෙයක් නෙමේ. මෛත්‍රී සිතුවිලියෙක් හදවතින්ම කරන ආශිර්වාදය. මිනිස්සු යාට හරි ප්‍රියයි. පාරක දැක්ක දුවල ගිහිල්ලා හරි කතා කරනවා. වචනයක් කතා කරත් හිත සංසිද්ධනවා මෛත්‍රී සහගතයි. හැබැයි දවේශයෙන් පුපුර කේන්තියෙන් වෛරෙන් ඉන්න මිනිස්සු ඈතින් එනවා දැක්කත් මගහරිනවා මිනිස්සු. සමහට හිනාවනත් ඇයි මොකද උඹ කියලා ඇඟට එනා ඉන්නේ. මොකදම හිනාවෙන් මොකද කියලා ඇඟට එනවා. එවැනි දවේශයෙන් වෛරෙන් ඉන්න පුද්ගලයෝ එනවා දැක්කත් හැන්ගෙනවා මිනිස්සු මගහරි නොක පාරහා පැත්තට පැල්ලාරි බේරෙනවා. එක්ක දැක්කෙ නෑ වගේ හරි යනවා. කතාවට යන්න ඇකීයටවත් වච්චනයක් වැරදුනත් ඇති ඇඟට මයි එන්නේ. ඒ නිසා එවැනි පුද්ගලයෝ දවේශයෙන් වෛරෙන් ඉන්න පුද්ගලයෝ සමාජ මිනිස්සුන්ට ප්‍රියනය අපිරියයි. මිනිස්සු කැමති නෑ ඒ අයට. මිනිස්සු විතරක් නෙමේ මෛත්‍රී වඩන කෙනා මෛත්‍රී සිතක් ඇති කෙනා අමනුස්සානම් පියෝහෝති. අමනුස්්‍යයන්ටත් ප්‍රිය අමනුසයන්ගෙන් වත් එයාට කරදරයක් නෑ. එයාට අමනුස්යෝ පුළුවන්නම් උදව් කරනවා. අමනුස්්‍යයන්ට ප්‍රියයි. හැබැයි දවේශෙන් ඉන්න කෙනා කේන්තියෙන් වෛරයෙන් දවේශයෙන් පුපුර ඉන්න කෙනාට අමනුස්යොත් කරදර කරනවා. අමනුස්්‍යයන්ටත් පේන්න බෑ කියන.
බුදුහාඳුරු පෙන්නන මහණෙනි මෛත්‍රී සහගත කෙනා දේවතා රක්ඛන්ති. දෙවියන් එයාව ආරක්ෂා කරනවා. එහෙමනම් ද්වේෂයෙන් ඉන්න කෙනාට දෙවියන්ගේ රැකවරණයක් නැහැ. මතක තියාගන්න දෙවියන්ගේ පිහිට රැකවරණ ලැබෙන්නේ මෛත්‍රියට. බුද්ධ දේශනා අතර පෙන්නනවා මෛත්‍රිය කියන්නේ දෙවියන්ට හරීම ප්‍රියයි කියනවා. බොහෝම ප්‍රිය භාවනාවක් තමයි මෛත්‍රිය කියන්නේ දෙවියන්ට. හැබැයි ද්වේෂයෙන් වෛරයෙන් කේන්තියෙන් ඉන්න කෙනා දෙවියන්ට ප්‍රිය නෑ අප්පිරියයි. ඒ නිසා පින්වතුනි මෛත්‍රී සිත වඩන්න. මේ ද්වේෂ සිතුවිලි මේ දේශනා ඔස්සේ තමන්ගේ හිත දිහා බලලා හිතට එන පහස් සිතුවිලි ගැන තමන්ම ලැජ්ජ වෙන්න. තමන්ගේ හිතට ඒ සිතුවිලි එනකොට තමන්ම ගරහා කරගන්න. ඒ පාපී සිත මේ වගේ පහස් සිතුවිලි නිසා නුඹ මාව කොච්චර අපාය ඇදගෙන ගිහිල්ලා ඇද්ද? ඒ විදිහට තමන්ගේ හිතට තමන්ම ගරහා කරලා ඒ සිතුවිලි යටපත් කරලා මෛත්‍රිය හිතේ මතු කරගන්න. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වන මහණෙනි මේ ද්වේෂයෙන් වෛරයෙන් මඩනාලද හිතක් ඇති කෙනා ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා තමන්ගේ හතුරු ගැන හිතනවලු මේ උන්ට නම් කීර්තියක් ඇති වෙන්න එපා කියලා. ඒ අයගේ කීර්තිය දකින්න කැමති නෑ කියලා. අපි ගමු කෙනෙක් ඉන්නවා එයා තමන් එක්ක තරහයි. මොකක් හරි හේතුවක් කියලා පරම්පරාගත තරහක් කියලා හිතමු. හැබැයි මේ මිනිස්සයා හරි දක්ෂයි. එයා හරි ප්‍රසිද්ධ වෙනවා. අපි තුම යාගේ දරුවෙක් ප්‍රසිද්ධ වෙනවා. මොනවා හරි සංගීත ශාස්ත්‍රයකින් හරි විභාග පාස් වෙලා ඒ පැත්තෙන් හරි ක්‍රීඩාවක් පැත්තෙන් හරි ප්‍රසිද්ධ වෙනවා. ඒ ප්‍රසිද්ධිය දකින්න පුදුම කේන්තිය. සමහර රූපවාහිනියක දැක්කත් ඒ දරුවා කේන්තියක් ඇති වෙනවා. අන්න අරුන්ගේ අර ළමයා දැන් හිතට ඇති වෙන පුදුම කේන්තියක් වෛරයක්. ඒ වෛරයත් එක්ක හිත ඇතුලේ හැම වෙලාවෙම උපදින්නේ කීර්තිය නැති වේවා. අපකීර්තියට පත් වේවා. සමාජෙ පල්ලෙහාට ඇදලා දාලා අපකීර්තියට පත් කරන්න හිතනවා සැලසුම් කරනවා. ඒවට නොයෙක් දේවලුත් කරනවා නිකන් ඉන්නේ සමහරු. එතකොට ඔබ හිතන්නේ එවැනි පහස් සිතුවිලි. සමහර අය ද්වේෂයෙන් යටපත් වුණාට පස්සේ බොහෝම ගුණයහපත් මිනිස්සු සමාජෙ බොහොම කීර්තිමත් මිනිස්සු ගැන ද්වේෂයෙන් වෛරයෙන් සමහර ඉන්න කාගේවත් හොඳක් දකින්නේ නැහැ. කවුරු හරි කියනවා අනේ අසවල හරි දක්ෂේ. අනේ එයාගේ දක්ෂකම අපිනේ දන්නේ. ඔන්න ඔහම කියන අය නැද්ද? එයාගේ ඉතින් කැරැට්ටු අපිනේ දන්නේ. එතකොට කෙනෙක්ගේ හොඳක් අහන්න කැමති නැහැ. එයාගේ කීර්තිය කතා වෙනවට කැමති නැහැ. ඒ වගේ පහස් සිත් එක වචනකින් සමහරලාට එයා ගැන අපි දන්නවනේ අපි ඉතින් ඔවා කියන්නේ කියන දේකුත් නෑ. සමහරලාට අර විදිහට අර පුද්ගලයාව අපහද වුණා. හිත ඇතුලෙන් හිතනවා ඕම් බලාපල්ලකෝ තව ටික දවසයි ඔය සෙල්ලම්. ඕම් බලාපල්ලකෝ උන්ට වෙන දේ මිනිසුන්ට මුණ දෙන්න බැරුව ලැජ්ජ වෙලා යන්නේ නැද්ද කියලා තව ටික දවසකින්. අන්න එහෙම හිතා සැලසුම් කර ප්‍රාර්ථනා කර ඒ අයගේ අපකීර්තිය හිතෙන් ප්‍රාර්ථනා කර ද්වේෂෙන් තමන් මඩනාලද හිතකින් ඉන්නවා කිය. දැන් ඔබම නිකං හිතන්න මේ කියන කාරණා එක්ක. කෙනෙක් තව කෙනෙක්ගේ ගුණයක් දකිින් නැත්නම්. ඔබ කෙනෙකුට කතා ඔබ කාතෙක් හරි ගිහින් කියන අනේ අසවල හරි හොඳයි. අනේ හරි ගුණවත් ය හරි ප්‍රසිද්ධයින දැන් කියලා කවුරු හරි ගැන අපිගේම ක්‍රීඩකෙක් ගැන. අසවල් ක්‍රීඩකය හරි ගායකය හරි කවුරු හරි නළුවෙක් හරි කවුරු හරි ගැන හිතාගන්න. ඔබ කියනවා අර අසවල් කෙනාගේ පුතානේ එක්ක කියනවා අසවල් මහත්තලගේ අර නැන්දලගේ දුවනේ යා දැන් හරි දක්ෂයි හරි ප්‍රසිද්ධයි. ඒ කියපු ගමන් අරයා මොනවා හරි කිව්වොත් අනේ යාළගේ හැටි අපි දන්නේ නැද්ද? ඕම් බලාපල්ලකෝ ඕම් මෙහෙමනේ කියලා මොනවා හරි කියන. එතකොට ඔබ ඒ කියන කෙනා ගැන පහදිනවද කියලා හිතන්න. පහදින්නේ නැහැ. ඒ කියනකොටම හිතෙනවා අම්මේ මෙයාගේ හිතේ තියෙන වෛරය, ඉරිසියාව, ද්වේෂය කිසි ගුණයක් දකින්න නැති කුහක මිනිස්සු කියලා හිතනවා මේ මිනිස්සු. හැබැයි ඔබ මෙහෙම කියනවනම් අනේ ඒ අයට හරියන්න ඕනේ. තව තවත් දියුණු වෙන්න ඕනේ. අනේ හොඳ දරුවෝ. කාගේ කවුරු හරි අඩුපාඩුවක් කිව්වත් කියනවා අනේ කාගේද අඩුපාඩු නැත්තේ. ඒව හදාගෙන මේ මිනිස්සු ඉස්සරහට හොඳට දියුණු වෙන්න ඕනේ. එහෙම කියනකොට ඒ කියන කෙනා ගැන ඔබ පහදිනවද නැද්ද? ඔබ පහදිනවා. අනේ මෙයා හරි මෛත්‍රී සහගතයි. මෙයා හරි කරුණාවන්තයි. හැම කෙනාටම වචනකින් හරි ආශිර්වාද කරන කොච්චර හොඳ කෙනෙක්ද කියලා ඒ කියන කෙනා ගැන පහදිනවා.
එතකොට බලන්න අනුන්ගේ අප්‍රසිද්ධිය කෙනෙක්ගේ ප්‍රසිද්ධිය දකින්න කැමති නැතුව කෙනෙක් නින්දාවට පත්වේවා අප්‍රසිද්ධියට පත්වේවා කියලා එහෙම කියන එහෙම ප්‍රාර්ථනා කරන කෙනාමයි නින්දාවට පත්වෙලා අප්‍රසිද්ධියට පත්වෙලා පහත් මට්ටමට වැටිලා මෙලෝ විපාකයක් හැටියට මිනිස්සුන්ටත් අපිරිය වෙලා යන්න. දවේශයෙන් සමහරු කට ඇරපු ගමන් තියෙන්නේ දවේශය වෛරය කේන්තියමයි. ඒ සිතුවිලි ඇහෙනකොටම මිනිස්සු දන්නවා මේ මෙයාගේ හිතේ තියෙන වෛරයේ දවේශය පේනවනේද කියලා ඒ කට ඇරපු ගමන් අනිත් මිනිස්සු පහදිනවනෙමේ අපහදිනවා. පිංගතුනී මෛත්‍රිය කොයි තරං ආනි සංසයක්ද කියලා හිතන් දැන් ඔබට මේවා එකින් එක බලන්නකොට පේනවා ඇති මිනිස්සු පිරිහෙන්නේ දවේශය නිසාමයි. දවේශ සිතුවිලි නිසාම සමාජි කොච්චර මිනිස්සු පිරිහිලා දෙන්නේ. ඊළඟට බුදුහාමුදුරු පෙන්වා මහණෙනි ඒ විතරක් නෙමේ. කෙනෙක් තමන්ගේ තරහකාරයන්ට මිතුරන් ඇති වෙනවාට පරිවාර සම්පත්තිය පිරිස ඇති වෙනවා දකින්නත් කැමති නෑ කිය. අප හිතම යාලාට යාලු ගොඩක් ඉන්නවා ගෙතර උත්සවයක් තියෙනවා යාලු මිත්‍ර ඇවිල්ලා ඒ අයට නෑ දැවින්නවා ගොඩක් හිතවත් අයින්නවා යාලගේ යාලුව කට්ටිය ඇවිල්ලා. හැබැයි අර තරහකාරයට පුද්දුම කියන්තියක් තියෙන. හැම වෙලාම හිතෙන් ප්‍රාර්ථනා කරනවලු උන්ට කාත් කවුරුත් නැති වෙන්න ඕනේ. ඕම් බලාපල්ල ඔවුන් තනිවෙන්න ඇද ඔහොම කියනවා කොච්චර ඔබහල ඇද්ද. ඕම් බලාපල් අදෝය ඔහොම හිටියට උන්ට කාත් කවුරුට ඇතු අන්තිමට අපි ළඟට තමයි එන්නේ ඔහොම කියනවා. අන්තිමට අපිට තමයි උන්ට ඔයි පිහිට වෙන්න වෙන්නේ අද හොම හිටියට ඔහොම බලාපල්ලකු ඉස්සරහට වෙන දේ කියලා ඇයි මොකද මෙයා මේ එහෙම කියන්නේ දිවසක් පහළ වෙලාද ඉරිසියාව වෙන කිසිම දෙයක් නෙමේ වෛරයයි ඉරිසියාවයි මත තව කෙනෙක්ගේ දුක ප්‍රාර්ථනා කරනවා. ඒ අයගේ පරිවාර සම්පත්තිය දකින්න කැමතින ඒ අයට යාලුවෝ නෑදෑයෝ පිරිස පිරිවරාගෙන ඒ අයට මිනිස්සු ගොඩක් හිතවත් වෙලා යාළු මිට්‍රුව හැටියට පිරිස් පිරිවරාගෙන ඉන්නවා දකින්න කැමතිනෑ. හිත ඇතුළෙන් හැම වෙලායම එයාගේ කාත් කවුරුත් නැතුව තනි වෙනවා දකින්නයි කැමති කියන. එවැනි පහස් සිතුවිලි වලින් අනුන්ට යද ඇද සාප කර කර අනුන්ගේ තනිවීම ප්‍රාර්ථනා කර කර ඉන්නකට මොකද වෙන්නේ දිට්ට දම්ම වේදනය විපාක වසයෙන් තමන්ටම තනිවෙන්න වෙනවා කිය. තමන්ටම කාත් කවුරුත් නැතුව යනවා. පින්වතුනි දවේශයෙන් වෛරෙන් ඉන්න කෙනාට මිනිස්සු කැමති නෑ. එයාටම අන්තිමට කාත් කවුරුත් නැතුව එයාට තනිවෙන්න වෙනවා. ප්‍රාර්ථනා කරේ හතුරු ගැන විපාකයාව තමන්ටමයි. ඒ නිසා මේ දවේශ හිත බුදුහාන්දුරුව පෙන්න්න මේක හරියට යකඩේක හටගන්න මලකඩ යකඩේ විනාස කරනවා වගේ වැඩ. ඒ නිසා මතක තියාගන්න අනුන් ගැන ඔබ දවේශ හිතකින් හිතනවා කියන්නේ විනාසේ එන්නේ අනුන්ට නෙමේ තමන්ටමයි. යකඩේ හටගන්න මලකඩ යකඩේම කාදමනෝ වගේ තමන්ගේ හිත ඇතුළෙන් මතුවෙන පැනනගින දවේශය වෛරය කේන්තිය තමන්ව විනාස කරගෙන තමන්ගේ විනාසේ තමන්ට මරගෙන දෙනවා කිය. ඒ නිසා දවේශ කරලා වෛර කරලා සැනසිල්ල හිටපු කෙනෙක් නෑ. තමන්මයි දුකට පත්වෙන්නේ තමන්මයි විඳවන්න. තමන් අවලස්සන වෙලා යනවා තමන්ට සැප නින්දක්නෑ. ඊළඟට තමන් දුකට පත්වෙනවා තමන්ගේ පිරිස තමන්ගෙන් ඈත් වෙලා යනවා වෛරෙන් දවේශෙන් ඉන්න කෙනාට තමන්ගේ යම් බෝග සම්පත්තියක් තිබනං ඒවත් විනාස වෙලා පිරිහිලා යනවා ධනය විනාස වෙනවා. ඊළඟට බුදු හාදුරු පෙන්නවා තවත් කාරණය 7 වෙනි කාරණය හැටියට පෙන්වන මේ කෝදන සූත්‍රයේ මහණෙනි ද්වේෂයෙන් යුක්ත කෙනා තමන්ගේ හතුරු ගැන මෙහෙම හිතනවා. දැන් අපි හිතමු ඉන්නකම් වෛර කර කර හිටියා. උදේ ඉඳන් රෑ වෙනකම් හිතෙන් සාප කරනවා, යදිනවා, විනාශේ ප්‍රාර්ථනා කර කර ඉන්නවා. ඔහොම ඉන්නකොට ආරංචි වෙනවා අනේ අසවලා නැති වුණා කියලා. මැරිලා. මොකක් හරි හේතුවක් හිතමු. දැන් ඔන්න මෙයාට ඇවිල්ලා කියනවා. අන්න අර අසවල් කෙනා මැරිලානේ. එහෙම කියනකොට ද්වේෂයෙන් ඉන්න කෙනා තමන්ගේ තරහකාරයව මැරුණත් සුගති යනවා දකින්න කැමති නෑ කියනවා. හිත ඇතුළෙන් ප්‍රාර්ථනා කරනවලු මුං අපායමයි යන්න ඕන කියලා. එහෙම කියන අය බහල ඇති. ඕම් බලාපල්ල ඕකුන් අපාය යන හැටි. ඔවුන්ට කොහිද සුගතියක්. අන්න එහෙම කිය හිතෙන් ප්‍රාර්ථනා කරනවා
මේ දිවසින් දැකලවත් මේ චුතූප පාත ඥානය පහළ වෙලාවත් දිබ්බ චක්කු ඥානයෙන් දැකලවත් නෙමෙයි. හිත ඇතුළෙන් ප්‍රාර්ථනා කරනවා තමන්ගේ තරහකාරය මැරුණට පස්සේ අපායි ගිහිල ඇති. ගෙවල්වල කියනවා ඕම් බලාපල් ඔයි ලොකු දාට දුන්නට ඔය පාන්සු ගුල කරාට දැන් එහි ලෝදිය බොනව ඇති. දැම්මකද මේ දැකලද. ද්වේශය ඉරිසියාව වෛරය ක්‍රෝධය තියෙන භයානක්කම බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙන ද්වේශය වෛරය කොච්චර පහද්ද කියන්නේ තමන්ගේ හතුරෙක් තරහකාරයෙක් මිය ගියාට පස්සේ ඔහු සුගති යනවත් දකින්නවත් කැමති නෑ කිය. හිත කැමති නෑ. හිත ඇතුළෙන් ප්‍රාර්ථනා කරන්නේ පරලවත් දුගතියම වැටෙන් ඕන උන් අපායම වැටෙන් ඕන එතනත් ගිහිල විඳවන්න ඕන කියලා. ඒ අයගේ දුගතිය ප්‍රාර්ථනා කර හිතෙන් එවැනි සිතුවිලි හිත හිතා කියෝගයෝ ඉන්නවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ද්වේශය විපාක තමන් කරාමෙන්නේ ඒ දවේශ හිත බලවත් වෙලා තමන් මිය ගියාට පස්සේ අනුන්ට ප්‍රාර්ථනා කරපු තැන තමන්ම උපදිනවා කිය. දැම් බලන්න ඔබ කෙනෙක් ගැන එහෙම හිත හිතා හිටියට ඒ කෙනා කරපු පින්කුසල් අනුව යා යන දිහාක යා යනවා. හැබැයි දවේශයෙන් වෛරෙන් කෙනෙක්ගේ විපත දුක අපායම යන්න ඕන කියල හිත හිතා ඉන්නකොට ඒ දවේශ හිතෙන් මැරුණොත් සුගති අයිත කියල හිතක් කෙනෙක් හිතනවා මුං අපායම යන්න ඕන මුන්ටනන් සුගතියක් එපා කියල හිත හිතා ඉන්නකොට තමන්ට පපු අමාරුවක් හරි ඇදිල මැරලෑන. දැන් යා සුගතිය අයිද. එයාට මරණ මංචකේ තිබුණේ කවුරු හරි ගැන දවේශ හිතක්න වෛර හිතක්න කෙනෙක්ගේ විනාසේ ප්‍රාර්ථනා කර හිටපු පාපී හිතක් නන් තිබ්බේ තමන්මයි දුගතියට ඇදලයන්. තමන්ගේ හිත දවේශයෙන් වෛරයෙන් යටපත්වෙච්ච පහත් සිතක් නිසා විපාක පිණිස කර්මය හැදුනේ දුගතීර සුගතීර නෙමේ. ඒ නිසා අනුන්ගේ විනාසේ පරලව දුගතිය ප්‍රාර්ථනා කර ඉන්න දවේශයෙන් යටපත්වෙච්ච හිතක් ඇති කෙනා මරණින් මත්තේ තමම් අපායකට වැටෙනවා කියල බුදු හාන්දුර පෙන්නවා. එතකොට අපිට පේනවා මේ දේශනාවෙන් කෝදන සූත්‍ර මේ දේශනා බුදුරජාණන් වහස බෝම ලස්සට කාරණා ගොඩකින් පෙන්වා දේශයෙන් ක්‍රෝධයෙන් යුක්ත වෛර සිතුවිලිවලින් තමන්ගේ හතුරුග හරි ඉරිසියාවට හරි අහල පහල කෙනෙක් ගැන හරි වෙනත් කෙනෙක් ගැන හරි හිත හිතා දවේශයෙන් වෛරෙන් ඉන්න කෙනාට තමන් කරාම විපාක මෙලවෙන ආකාරය. මතක තියාගන්න මේවා හරියට උඩුහුළඟට දාපු දූවිල්ලක් තමන් කරායනවා වගේ. තමන්ගෙම පැත්තට කැරකිලා එන්නේ. දවේශ හිත යටපත් කරගෙන මෛත්‍රිය වඩන් මෛත්‍රී ආනිසංසේ 11ක් බුදුරජාණන් වහන්සේ පෙන්නවා. තුවටන් චිත්තන් සමාධීති ඉක්මනින්ම හිත එකඟ වෙනවා මෛත්‍රී වඩන කෙනා. මොකවන්න විප්ප සීධතිය බොහොම පැහැපත් කෙනෙක් වෙනවා. මරණාසන්න වෙනකොට මෛත්‍රී සහගත කෙනා සිහිමුලාවෙන්න කෙන යාගේ සිහිමුලාවෙන්න. මෛත්‍රී වඩපු කෙනා හොඳ සිහියේ. හොඳ සතුටේ මෛත්‍රිය බලවත් වෙලා සමට මෛත්‍රී සමාධිය බලවත් වන බ්‍රහ්ම ලෝකොල උපදිනු. සුගති සහිත ලෝකොල උපදිනු. ඒ නිසා මෛත්‍රී සහගත හිතක් පුරුදු කරන්න. තමන්ගේම හිත දිහා බලන් ඇත්තටම මේ වගේ පහස් සිතුවිලි මාතුල ඇතිවෙලා නැද්ද කියලා ඔබ දිහා බලලා ඔබ තමන්ගේ පහස් සිතුවිලි ගැන තමන් ලැජ්ජවෙන්. ඇත්තට මේ වගේ පහස් සිතුවිලි මගේ හිතේ තිපදුනා නේද කියලා ඒ තමන්ගේ පහස් සිතුවිලි ගැන තමන්ම ලැජ්ජාවේ. ඒවා යටපත් කරගන්න මතුවෙන්න ඉඩ දෙන්න එපා. කරුණු 4ක් වඩන්න මෙත්තා කරුණා මුදිතා උපෙක්ඛා. ඒවට ධර්මය කියන 4 බ්‍රහ්ම විහරණ. මෙන්න මේවා ටික ටික හරි පුරුදු කරන්න. මෛත්‍රී සිත දියුණු කරන්න. මෛත්‍රිය කියන්න පින අතර අග්‍රම පින. ඒ නිසා ඒ පින අතර අග්‍රම පින මෛත්‍රී සිත දියුණු කරගෙන මේ දවේශ සිතුවිලි පහස් සිතුවිලි යටපත් කරගෙන මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ පින අතර අග්‍රම පිනවන මෛත්‍රිය තුළින් අග්‍ර පින් දහම් කුසල් දහම් වඩාගෙන ඔබ හැම දෙනාටම මේ ජීවිතේ කෙලෙසුම් යටපත් කරගෙන කුසල් බලවත් කරගෙන උතුම් ධර්මයම දියුණු කරගන්න වාසනාව ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනවා. පිංගතුනි අද ධර්මශ්‍රවණයෙන් රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදුකාර දෙදී මේ පින් අනුමෝදන් වෙත්වා.
දෙවියන්ගේ දිව්‍යාසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියල සාදු කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදය ඔබ හැම දෙනාටම ලැබේවා කියල අපි ආශිර්වාද කරනවා. තින් අද මේ ධර්මානු ශාසනාවේ පිම්බරදායකත්තේ දරන්නට ඉදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි චාරින්දා රත්න දිහිර සහ සම්පත් දිසානායක දෙපලත් තිසරංග රත්නදීර ඇතුළු ඒ පවුලේ පින්වතුන් එකතු වෙලා තමයි අද මේ ධර්මදාන මේ පින්කම සිදු කරේ. තින් ඒ හැම දෙනාටම ඒ අගේ අරමුණ තමයි ධර්මදේශකයණන් වහන්සේට පූජනය කලකුම යාන්දිප ස්වාමීන් වහන්සේට ආශිර්වාද කිරීමත් චාරින්දා රත්නදීර සම්පත් දිසානායක තිසරංග රත්නදීර යන් හයට ඒ අගේ පවුල්වල දෙමාපියන් සහෝදර සහෝදරයන් නෑදෑ හිත මිට්ටාදීන් ආදී සුජීවත්තන්න හැම දෙනාටමත් නිදුක් නීරෝගී සම්පත්තිය තුනුරුවන්ගේ ආශිර්වාදය දීර්ගායු සම්පත්තිය උතුම් ධර්මාවබෝධයම ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනාව. ඒ වගේ නමෙන් මිය පරලවගේ වර්ග පරම්පරාගත සියලූම ඥාතීන් සාධකාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා සංසාර දුකින් අතමිදේවා කියලා මියගේ ඥාතීන් සිහි කළ පින් දෙන්න. ඒවගේ වර්තමානය මේ කොරුණා වසංගතය නිසා පීඩාවට පත්වෙලා ඉන්න ලක්වාසී ලොවාසී හැම දෙනාටම සෙත් ප්‍රාථනා කිරීමේ පිංහතුන්ගේ අරමුණ. ඒ වගේම ඔස්ට්‍රේලියාවේ සිටින හිතවතුන් කල්්‍යාන මිත්‍රයන් ලංකාවන්න ඥාතීන් පවුල්ලලායි ධර්මශ්‍රවනය කරපු හැම දෙනාටමත් අදායකත්තේ දැරුවෝ චාරින්දා රත්නදීර සම්පත් දිසානායක තිසරංග රත්නදීර ඇතුළු ඒ පවුල්ල හැම දෙනාමත් ඔබ හැම දෙනාමත් කළම ටෙලිවිෂන් මෙ සඳහම විකාශය ඔස්සේ මේ උතුම් ධර්මය ශ්‍රවණය කර සෑම සියලු දෙනාමත් නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුනුරුවන්ගේ ආශිර්වාදය ඔබ හැම දෙනාටම සැලසේවා. ගන්න හෙලෙන හුස්මරැල්ලක් පාසා තබන පියවරක් පාසා තුනුරුවන්ගේ ආශිර්වාදය රැකවරණය ඔබ හැම දෙනාටම ලැබේවා. උතුම් ධර්මාවබෝධය පිණිසම මේ ධර්මදානමය පින පාරමිතාවක් ආශිර්වාදයක්ම වේවා කියලා ආශිර්වාද කරනවා. ආකා සට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකා සට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකා සට්හාච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා සුවපත්තේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි. සද්ධර්මශ්‍රවණ බිලාසීව බොදුනුවන්ගේ හදවතෙහි නාලිකාව සමග රැඳී සිටමින් නිවසේ සිට ආලින්දයේ සිට එතෙර සිට මෙතෙර සිට අන්තර්ජාලය ඔස්සේ සමාජාලා මාධ්‍ය ඔස්සේ පියෝටිවි නාලිකාංක 111 ඔස්සේ වගේම ඒ මොනියම් අවස්ථාවක් තුළදී ධර්ම ශ්‍රවණය හා එක්කාසු වුණු ඔබ හැම දිනාටම අපි ප්‍රාර්ථනා කරනවා උතුම් ධර්ම අවබෝධය සාක්ෂාත් වේවායි කියා. සුපින්තුතුම් සධර්ම දේශනා පැවැත්වූ අතුරුගිරිය ශ්‍රී සදහම් පදන මේ ගෞරවනීය නිර්මාතෘවර හොරණ දික්කේ හේනපුර ශීල සුව අරණ ගිරන් භික්ෂු මධ්‍යස්ථානයේ වගේම උතුම් බක්වල මහා සෑයේ ගෞරවනීය නිර්මාතෘ විචිත්‍ර ධර්ම කතික රාජකීය පඬිත පරම පූජනීය අප පින්වත් පූජ්‍යපාද අප ගෞරවාර්හ අතිපූජනීය ගලිගමුවේ ඥානදීප පින්වත් නායක ලොකු ස්වාමින් වහන්සේට අපි හැමදෙනාම හඬනගා සාදුකාර ලබා දෙමින් ගෞරවපූර්වක පුණ්‍යානුමෝදනා සිදු කරමු. සාදු සාදු සාදු. සුපින්තුනිය තුම් සද්ධර්ම දේශනාවේ පින්බර දායකත්වයෙන් කටයුතු කළා වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි චාරින්දා රත්නදීර මහත්මිය සහ සම්පත් දිසානායක දෙපළ එවැගේම තිසරංග රත්නදීර යන සදහවත් පිරිසට නිදුක් නිරෝගී සුවපත් භාවය වේවායි කියලා ප්‍රාර්ථනා කරන වේ හැම දිනාගේම දෙමාපියන්ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නිය වේ පවුලේ හැම දිනාටම සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. සංසාරගතව පරලෝසපත් වූ සියලුම දිනාටත් මේ පින් අනුමෝදන් වේවා. හැම දිනාම උතුම් ධර්මාභෝධය වේවායි ප්‍රාර්ථනා කරන ප්‍රාර්ථනා සිද්ධලාගෙන ඔබේ නිවහනින් සමුගන්නටයි බලාපොරොත්තු වන්නේ. නැවතත් මුණ ගැහෙමු උතුම් සද්ධර්ම දේශනාවක් සමග. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.